අයිබෝවන් ඔබේ ජීවිතයේ හැම දවසකම නැවුම් බව සුබවාදී බව එකතු කරගන්න තියෙනවා නම් කොයි තරම් වටිනවද මේ සියල්ල අවසානයේම අපි අපේක්ෂා කරන්නේ අපේ ජීවිතවල සතුට ඔබ මම මේ සතුට ලබා ගන්නට අපේ ජීවිතයට එන විවිධ අභියෝග බාධක මේ හැම දෙයකම සූදානම් වෙන්නට සැලසුම් සකස් කරනවා සහ పూర్ව වශයෙන් අපි විවිධ දේවල් සැලසුම් කරමින් අපේ ජීවිතයේ අවසානයේ අපේ සතුට වෙනුවෙන් විවිධ දෑ කරනවා. ඔබට මට විතරක් නෙමෙයි මේ කාරණාව සමස්ත ලෝකයටම සමස්තයක් විදිහට අපේ රටටත් ඊටාත්ම පොදු කාරණාවක් බවට පත් වෙනවා. අනාගතය වෙනුවෙන් රටක් ලෝකයක් විදිහට අපි සුබවාදී ගමනක් යන්නට නම් අභියෝග බාධක වලට මුහුණ දෙමින් పూర్ව සූදානමක් රටක් ලෝකයක් විදිහට අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරගත යුතුයි. අද අපි ඉන්න කාල පරාසය මේ පිළිබඳව කතා බහ කරන්න බොහොම වටිනවා. ගෝලීය වසංගතයකට මුහුණ දෙමින් සිටින අවධියක ඒ වෙනුවෙන් పూర్ව සූදානම සහ අනාගතය වෙනුවෙන් ලෝකයේ ඉදිරි ගමන් මඟ තීරණය කිරීමේදී වර්තමානයේදී අපි කරන කියන දෑ බෙහෙවින් වැදගත් වෙනවා. ඒ නිසාම අපි හිතුවා අනාගතය පිළිබඳව තීරණය කිරීමේදී මිනිසාගේ පැවැත්මට අභියෝග වන දෑ පිළිබඳව අද ජීවිතාර්ථය තුළ ඉඩකඩ වෙන් කරන්නට. අපි මේ කතා කරන මොහොතේදී ලෝකයේ ජනගහනය බිලියන 7.9ක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන විදිහට 2050 වසර වන විට ලෝක ජනගහනය බිලියන 9ත් 10ත් අතර ප්‍රමාණයක් වෙනවා කියලා තමයි පුරෝකථනය වෙන්නේ. ඒ නිසාම 2050 වන විට පෘථුවිය මානව ජනගහනයක තත්වයකට පත්වෙනවා කියලා තමයි ඔවුන් පුරෝකථනය කරන්නේ. මේ සංසිද්ධීන් එක්ක මේ අපේක්ෂාවන් මේ පුරෝකථනයන් එක්ක අපිට සිදු වෙනවා රටක් විදිහට අපේ සංවර්ධන අවස්ථාවන් එක්ක ඉදිරියට ගමන් කරන විට මේ අභියෝගවලට මේ බාධකවලට මුහුණ දෙන්න. ඒ නිසාම අපි හිතුවා සමාජාර්ථික දේශපාලනික වශයෙන් ඕනම රටක් Tamanගේ ප්‍රතිපත්ති සකස් කරනවා වගේම මේ යුගයේදී අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත්වෙන පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරගෙන අපි කොහොමද රටේ ඉදිරි ගමන් මඟ තීරණය කරන්නේ කියන කාරණාව පිළිබඳ අද දවසේදී කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අපි අපේ මැදිරියට සම්බන්ධ කරගත්ත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් වීරසුන්දර මහත්මාව. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. ආයුබෝවන්. අජිත් මහත්මයා අපි මේ කතා කරන කාලපරාසයෙන් මම මගේ කතාවට පූර්විකාවක් ලබා ගන්න කැමති. දැන් අපි දන්නවා මේ අවස්ථාවේ අපි ලෝකයක් විදිහට ගෝලීය වසංගතයකට මුහුණ දීලා තිබෙන්නේ. මේ පොදු අවස්ථාවේදී අපිට මේක අලුත් දෙයක් නෙවෙයි. රටක් විදිහට වගේම ලෝකයක් විදිහට අපි අතීතයේදී විවිධ වසංගත අවස්ථාවන් පසු කරලා තමයි මේ සියලු අනාගතය වෙනුවෙන් සියලු දෑ නිර්මාණය කරන්නේ. අපි අපේ ඓතිහාසික පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරලා අනාගතය පිළිබඳ කතා කරමු. ඇත්ත වශයෙන්ම අද කතිකාවතට හොඳ ආරම්භයක්. අපි දන්නවා අද දවස් වෙනකොට මම අධ්‍යයනය කරපු විදිහට අද උදෑසන වෙන විට ලෝක ජනගහනයෙන් මිලියන 229.7ක සංඛ්‍යාවකට COVID-19 රෝගය වැළඳී තිබෙනවා. එයින් මිලියන 4.7ක් ඊයේ දින අවසාන වෙනකොට මිය ගොස් තිබෙනවා. ඉතින් ලොකු ඛේද වාචකයක් වසංගතය ලොකු ඛේද වාචකයක් බවට පත් වෙලා තිනවා මේ අවස්ථාවේදී. ඉතින් අපි මේ සම්බන්ධව වසංගත රෝග සම්බන්ධව අධ්‍යයනය කරනකොට අපි අතීතයේ දේශ පොඩ්ඩක් හැරිලා බැලුවොත් අතීතයේදී අපිට මෙවැනිම සහ මීට වඩා භයංකර වසංගත වලට මේ ලෝකවාසීන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට වාර්තා වෙන අන්දමට ඉතිහාස වාර්තා වලට අනුව මීට වසර 10000කට පමණ පෙර නොයෙකුත් ඒ කාලෙදී තිබුණ ශිෂ්ටාචාර තුළ මෙවැනි වසංගත රෝග පැතිරලා තියෙනවා. අපි සරල උදාහරණයක් විදිහට ගමු වසූරිය රෝගය. වසූරිය රෝගය කියන්නේ මීට වසර ක්‍රිස්තු වර්ෂ 450 දී පමණ ලෝකයේ ව්‍යාප්ත වෙච්ච අති භයංකර රෝග තත්ත්වයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මුළු ලෝකේ පුරාම පැතිරී ගොස් තිබෙනවා. මෙම වසංගත හේතු කොටගෙන අද වන විට ජනතාවගෙන් මිලියන 100ත් 500ත් අතර ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඉතා විශාල ප්‍රමාණයක්. ඉතින් අපි දකින විදිහට ක්‍රිස්තු පූර්ව 450 සිට 1979 දක්වා වසූරිය රෝගය ලෝකයේ අති භයංකර වසංගතයක් විදිහට පැතිරලා තිබුණා. නමුත් 1980 වෙන විට එම රෝගයට විරුද්ධව
අපිට ප්‍රතිකාර සොයා ගැනීමට ලැබුණා. ඒ අනුව 1980 වෙනකොට මේ රෝගය ලෝකෙන් තුරන් වෙච්ච රෝගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම අපි දකිනවා ලෝකේ ව්‍යාප්ත වෙච්ච එවැනිම භයංකර රෝගයක් විදිහට අපිට සලකන්න පුළුවන් ස්පාඤ්ඤ සෙම් ප්‍රතික්ෂා උණ කියන එක. ඇත්තෙන්ම එම රෝගය අද අපි කතා කරන COVID-19 රෝගයට ඉතාමත් ආසන්න වෛරසකින් තමයි පැතිරලා තියෙන්නේ. ඉතින් ඒ රෝගය 1918 සහ 19 කියන වර්ෂවල ලෝකයේ ඉතා භයානක ලෙස ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුණා. ඒ හරත් ලෝක ජනගහනයේ පැවැත්මට ඉතා විශාල බලපෑමක් ඇති වුණා. ඒ වගේම 1918ත් 1923ත් අතර කාලේ තවත් එවැනිම ඉතාමත් භයංකර රෝගයක් ලෝකේ ව්‍යාප්ත වුණා. ටයිපස් උණ රෝගය කියලා. එම උණ රෝගයත් හේතු කොටගෙනත් ලෝක ජනගහනයේ පැවැත්මට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අපිට උදාහරණ කිහිපයක් පමණයි මම ගත්තේ. ඊට වඩා උදාහරණ ඉතා විශාල සංඛ්‍යාවක් අපිට ඉතිහාසය අධ්‍යයනය කරනකොට දකින්න පුළුවන්. ඒ අවස්ථාවලදී ඉතා විශාල වශයෙන් ඒ වසංගතය හේතු කොටගෙන මේ ලෝක ජනගහනයේ අඩුවීමකට බලපාලකින් තියෙනවා කියන එක මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. ඔව් දැන් මේ ඓතිහාසික දේවල් පිළිබඳව අපි කතා කරද්දී අජිත් මහත්මයා අපි විශේෂයෙන්ම දකින දෙයක් තමයි මේ වසංගතයන් නිර්මාණය වෙලා තිබෙන විවිධාකාරයෙන්. විටක ස්වභාවිකවම හටගත්තු වසංගත අපි ලෝකයේ තිබුණු බව අහලා තිබෙනවා. ඒ වගේම තමයි කෘතිමව යම් පිරිසක් විසින් නිර්මාණය කළ වසංගත හෝ බාහිරින් පැමිණි වසංගත. මේ ආකාර විවිධ වසංගත අවදීන් අපි දකිනවා. මේ පිළිබඳව අපි කතා කළොත් ඇතෙම ස්වභාවික තත්ත්වයන් යටතේ ඇතිවෙන වසංගත ගැන කතා කරොත් මම ඉස්සල්ලා ප්‍රකාශ කරපු අතීතයේ අපිට දකින්න ලැබුණ වසංගත සියල්ලම වගේ නොයෙකුත් ආකාරයෙන් අපි අධ්‍යයනය කරලා බලනකොට ස්වාභාවික තත්ත්වයට තේම නිර්මාණය වෙච්ච වසංගත කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අද අපි කතා කරන COVID-19 වසංගතයත් අපි විශ්වාස කරනවා ස්වභාව ධර්මය විසින්ම නිර්මාණය කරලාද වසංගතයක් විදිහට. නමුත් සාමාන්‍ය විද්‍යාඥයන් අතර තවත් මතයක් තියෙනවා මේක සිතාමතාම නිර්මාණය කරන ලද විද්‍යාගාරයක් තුළ නිර්මාණය කරන ලද වසංගතයක් විදිහට. ඉතින් ඒ හරහා මම හිතන්නේ වසංගත ස්වාභාවික වසංගත හරහා තමයි වැඩිපුරම ලෝක ජනගහනයේ පැවැත්මට විශාල තර්ජනයක් අතීතයේ සහ අනාගතයේදී සහ අතීතයේ වර්තමානයේ සහ අනාගතයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මීට අමතරව අපිට මිනිසා විසින් නිර්මාණය කරන ලද රෝගකාරක හේතු කොටගෙනත් ඒ වගේම ස්වභාවයෙන් ඇතිවෙච්ච රෝගකාරක භාවිතා කිරීම තුලිනුත් ලෝකේ වසංගත ව්‍යාප්ත වී තිබු ආකාරයක් අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කතා කරන වසූරිය වෛරසය ලෝකයේ තාමත් බොහෝ රටවල දියුණු රටවල තාමත් විද්‍යාගාර තුල ආරක්ෂා සහිතව තිබෙනවා. ලෝකේ සාමාන්‍ය ස්වාභාවික පරිසරය අපි නැතයි කියලා සිතනවා. නමුත් විද්‍යාගාරවල තාමත් එම වෛරසය තිබෙනවා. මොකද ඒ රටවල් එම වෛරස පාවිච්චි කරලා එම බැක්ටීරියා වර්ග පාවිච්චි කරලා නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ කරනවා වසංගත රෝග හරහා ජෛව අවිවිධයට පාවිච්චි කරලා ලෝකයේ අනිත් Tamanගේ සතුරන් සමග යුද වැදීමේ කටයුතු සඳහා. ඉතින් අතීතයේ toy දේවල් අනන්තවත් වෙලා තියෙනවා. අපි ගත්තොත් දැනට ක්‍රිස්තු පූර්ව කියන්නේ 600 වගේ කාලයේදී පවා රෝම අධිරාජ්‍යය එතකොට ඉතාලි වගේ රටවල් වල ඉතා විශාල වශයෙන් රෝග කාරක පාවිච්චි කරලා තියෙනවා යුද්ධ සඳහා කෘතිමව. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර රටවල් මියගිය නොයෙකුත් වසංගත රෝග වලින් මියගිය මිනිසුන්ගේ ශරීර ඒ වගේම සත්ත්ව ශරීර තමන්ගේ සතුරු ප්‍රදේශ වලට රැගෙන ගොස් දැමීම හරහා අපිට දකින්න ලැබෙනවා වසංගත තත්ත්වයන් ඇති කරලා තියෙනවා. සමහර රාජ්‍යයන් පවා බිඳ වැටීමට ලක්වීමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපිට මෑතගුවේ ගැන කතා කරොත් අපිට දකින්න පුළුවන් අපි දන්නවා ඇමරිකාවේ ජීවත් වුණ ස්වදේශීය ජනතාව ඉන්දියානු ජනතාව. ඉතින් අපි දන්නවා එංගලන්තයෙන් බලහත්කාරයෙන් ඇමරිකාවට ගිහලා ඇමරිකාව අල්ලගත්තා. ඒ අවස්ථාවේදී ඔවුන් ස්වදේශික ඉන්දියන් ජනතාව විනාශ කිරීම සඳහා පාවිච්චි කරා යම් ආකාරයේ ජෛව විද්‍යාත්මක අවිවිධයට මේ පාවිච්චි කරේ. සමහර අවස්ථාවලදී මේ පුද්ගලයන් විසින් නොයෙකුත් වසංගත රෝග වලට භාජනය වෙච්ච පුද්ගලයන් හඳින ලද ඇඳුම් ඒ වගේම පොරෝණන් වර්ග අර අහිංසක ඉන්දියානු ස්වදේශික ජනතාවට ලබා දීම හරහා නොයෙකුත් ආකාරයේ රෝග බෝ කිරීම තුලින් එම ජනතාවගේ ව්‍යාප්තිය නතර කරලා තිබෙනවා. ඒ වගේ අපිට දකින්න පුළුවන් පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය කාලවලදී ජර්මනිය පාවිච්චි කරලා තිනවා පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධ කාලයේදී නොයෙකුත් ආකාරයේ රෝගකාරක සහිත අස්වැයන් ඒ වගේ ගවීන් වගේ සතුන් තම සතුරු දේශවලට රැගෙන යාම හරහා ඒ වගේම විශේෂයෙන්ම ජපානයේ වගේ රටවල් ඉතා ප්‍රබල ලෙස පාවිච්චි කරලා තියෙනවා. අපි කතා කරන ඇන්ත්‍රැක්ස් කියන විස බීජය බැක්ටීරියාව ඒ වගේම
තවත් අපි කතා කරොත් කොලරා රෝගය බෝ කරන විස බීජ වගේ දේවල් ප්‍රචාර කිරීම හරහා ඉතා විශාල වශයෙන් චීන ජනතාව ඒ දවස්වල යුද්ධයට සම්බන්ධලා තිබෙච්ච චීන ජනතාව දහස් ගණනින් මිය යාමට සලස්සලා තියෙනවා. ලස්සන උදාහරණයක් තියෙනවා. චීන එක්තරා ගමකට ප්‍රදේශයකට ජපන් හමුදාව ගිහිල්ලා පහර දෙනවා ජීවා අපි පාවිච්චි කරලා මම ඉස්සල්ලා කතා කරපු ජීවා අපි පාවිච්චි කරලා. ඉතින් ඒ හරහා එම ප්‍රදේශයේ සිටපු 10000කට අධික චීන ජනතාවක් මිය යනවා. ඊට අමතරව ජපන් ජාතික සොල්දාදුරුත් 1600කට වඩා ප්‍රමාණයක් මිය යනවා අර රෝගයේ ඔවුන්ටත් බෝ වීමේ හේතුවෙන්. ඉතින් මෙවැනි උදාහරණ අපිට නිරන්තරයෙන් දකින්න පුළුවන් අතීතයේ අධ්‍යයනය කරනකොට සිතාමාතාම මිනිසා විසින් ජීවා විදිහට මේ ආකාර විස බීජ එහෙම නැත්නම් වියජනක පරපෝෂිතින් පාවිච්චි කරලා තියෙනවා කියන එක. ඉතිරි කාරණාව තමයි ඉතා වැදගත් දේ. අපි නොදන්න අපිට අපේ පෘථුවියට පරිබාහිර ග්‍රහලෝක වලින් විස බීජ අපේ රටට එහෙම නැත්නම් වියජනක කාරක අපේ රට ලෝකයේ තුලට එන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙනවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යාඥයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවා ප්‍රකාශ කරලා තියෙනවා විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල අපි වගේ අපිටත් වඩා ජීවීන් ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ ජීවීන් සමහර විට අපේ රටවල් අපේ ලෝකය ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ ආක්‍රමණය කරනකොට ඒ පැමිණෙන ජීවීන් හරහා අපි ඔය අද කතා කරනවා වගේ ඉතා අති භයංකර වසංගත වර්ග අපේ ලෝකයට එන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඒ එන ජීවීන් අතර මිනිස් මාංශයට ලොල් වෙච්ච විස බීජ එහෙම නැත්නම් වියජනිකෙන් ඉන්න පුළුවන්. ඒ හරහා සමහර විට අපේ මේ පෘථුවියේ තියෙන මහජන ජනතාව කියන්නේ මිනිස් ප්‍රජාවගේම සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරලා ඒ ඔවුන්ගේ ජීවිතයත් මම හිතන්නේ වසංගත තත්ත්වයන්ට ගොදුරු කිරීමේ හැකියාවක් තියෙනවායි කියලා විද්‍යාඥයෝ සැක පහළ කරනවා. ඔව් දැන් මේ ඔබතුමන් කියන කරුණුත් එක්ක අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ සියල්ල සර්වකාලීනයි. විවිධ යුගයන්වල විවිධාකාරයෙන් මේ වසංගත කියන දේ ලෝකයේත් එක්ක ලෝකයට බලපෑම් කරලා තිබෙනවා. ඉතින් මේ සර්වකාලීන ගැටලුවට අද වන විට අපි උදාහරණයක් විදිහට COVID-19 වසංගතය ගත්තත් අද ලෝකයේ බොහොම තාක්ෂණික වශයෙන් දියුණු වුණත් අද මුළු ලෝකයේම සංවර්ධිත හැම අතින්ම සංවර්ධිත රටවල් පවා මේ අභියෝගයට එක හා සමානව මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ සර්වකාලීන ගැටලුවට මුහුණ දෙන්න රටක් විදියට ශ්‍රී ලාංකිකයන් විදියට අපි කොහොමද పూర్ව සූදානම සකස් කරගත යුත්තේ මේ තියෙන පාඩමුත් එක්ක? ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් දැන් අපිට අතීතයේ අත්දැකීම් මේ වගේ වර්තමානයේ අපි දකින අත්දැකීම් ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි දන්නවා අද ලෝකය එක ගෝලයක් බවට ගෝලේ අද එක ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. සංවේදනය සහ ඒ වගේම අපේ ගමනාගමන පහසුකම් එක්ක ඒ හරහා තමයි ගොඩක් වෙලාවට මෙවැනි වසංගත තත්ත්වයන් ලෝකේ ඇති වෙන්න පුළුවන්. අතීතෙත් එහෙමයි. අතීතයේත් වෙළඳාම සඳහා ලෝක ආක්‍රමණය කළා සමහර ජාතීන්. ඒ වගේ වෙළඳාම සඳහා ලෝකේ පුරා ජනතාව සැරිසරුවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලට විදේශ සංචාරකයන් වෙළඳ කටයුතු සඳහා පැමිණුණා අතීතයේ ඉඳලම ඊට ආයත අතීතයේ ඉඳලම. ඉතින් ඒ හරහා තමයි අපි මීට පෙර කතා කරපු වසංගතත් ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ. වර්තමානයේත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. මොකද වැඩි වෙනසක් නැහැ. ගමනාගමනයේ හරහා තමයි ප්‍රධාන වශයෙන් වසංගත බෝවීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා අද ගමනාගමන ඉතාමත් පහසුයි. ඒ වගේම අපි අද ඉතා විශාල මගින් ප්‍රමාණයක් රටවල් වලින් රටවලට ගමන් කරනවා. එතකොට ඒ අවස්ථාවේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය ඒ වගේ අපි නිරන්තරයෙන් මේ ගනුදෙනු කිරීම සඳහා මුදල් පාවිච්චි කරනවා. බාධාවක් කරන ඔබතුමන්ට අපි කතා බහේ ඉදිරියට සම්බන්ධ වෙන සූදානම්. අපි ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු නැවත එකතු වෙන්න ජීවිතාර්ථ සමගින්. ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වන්නේ මධ්‍යම පරිසර අධිකාරී පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් වීරසුන්දර මහතා අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. අපි විරාමයට කලින් කතා බහ කරමින් හිටියේ මේ රටක් විදිහට අපි කොහොමද මෙවැනි ස්වභාවික වසංගතයන් වැනි අභියෝගයන් සඳහා పూర్ව සූදානම් විය යුත්තේ කියලා අපි නැවතුණු තැනින් ආරම්භ කරමු යාලි. ඇත්තෙන්ම අපි ප්‍රකාශ අන්තිම ප්‍රකාශ කරමින් සිටියේ ජාත්‍යන්තර සිදුවන ගමන් කිරීම හරහා තමයි වසංගත රෝග බෝ වෙන්නේ කියන එක. ඒ වගේම මුදල් පරිහරණය හරහා විශේෂයෙන්ම වසංගත රෝග බෝ වීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ ඇති වෙලා තියෙන රෝග වර්ග ප්‍රධාන කොටස් දෙකකට කඩලා කතා කරනවා. බෝ නොවන රෝග සහ බෝ වන රෝග. අපිට බෝ නොවන රෝග පුද්ගලික මට්ටමින් කළමනා කරගත යුතු රෝග විශේෂයක්. නමුත් බෝ වන රෝග තනි පුද්ගලයෙකුට පමණක් නෙවෙයි සමාජයක් විදිහට අපිට රටක් විදිහට
ඒ වගේම ලෝකයක් විදිහට අපිට මනා ලෙස කළමනාකරණය කරගත්තු රෝග කොටසක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු අතීතයේ සහ වර්තමානයේ ආදී දකින්න ලැබෙන රෝග පිළිබඳ පොඩ්ඩක් අපි අධ්‍යයනය කරලා බැලුවොත් අපිට පේනවා බොහෝ රෝග කාරකයන් ඇතිවීමට සහ ව්‍යාප්ත වීමට හේතු වෙලා තියෙන්නේ අප තුල තිබෙන අපේ නිවාස තුල අපගේ පරිසරය තුල තිබෙන සනීපාරක්ෂක තත්වයේ තිබෙන යම් යම් අඩුපාඩු හේතු කොටගෙන. අපි දන්නවා බොහෝ වෙලාවට බොහෝ රෝග පැතිරෙන විස බීජ සනීපාරක්ෂාව දුබල තැන්වල තමයි ජනනය වෙන්නේ. ඒ වගේම වසංගත රෝග තත්ත්වයන්ට මුහුණ දීම සිදු වෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොලරා රෝගය, ඒ වගේම ටයිපස් 3 රෝගය වැනි රෝග. එවැනි රෝග ඒ වගේම විශේෂයෙන් බැක්ටීරියා වැනි රෝග වර්ග අපරිසිදු ජලය වගේ තැන්වල තමයි ඇති වෙන්න ගොඩක් වෙලාවට මඩ වගුරු වල අපරිසිදු ජලාශවල අපරිසිදු ඇල මාර්ගවල වගේ තැන්වල. ඉතින් එහෙමනම් අපි අපේ පරිසරය පිරිසිදුව තබා ගැනීමත් අපගේ නිවස තුල සහ අප තුල තිබෙන සනීප ආරක්ෂාව ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යාම අපි පුද්ගලයෙක් වශයෙන් සහ සමාජයක් වශයෙන් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා වසංගත රෝග වලින් බේරීම සඳහා. ගොඩක් රට අපි දන්නවා අපිට ජීවිතය පවත්වාගෙන යන්න ආහාර අවශ්‍යයි, ජලය අවශ්‍යයි, වෙනත් සම්පත් අවශ්‍යයි. ඉතින් මේ සෑම දෙයක්ම අපි පිරිසිදු තත්ත්වයෙන් ලබා ගත යුතුයි. එසේ නැති වුණොත් අපිට අපිව කතා කරන වසංගත රෝගවලට විශේෂයෙන් භාජනය වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙවැනි රෝග අපිරිසිදු ජලය පානය කිරීමෙන්, ස්නානය කිරීමෙන් වැනි කාරණා වලින් බෝ වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අපි අපිරිසිදු ජලයේ වර්ධනය වන ඇතිවන ශාක හෝ සත්වයින් ආහාරයට ගැනීම හරහා විශේෂයෙන්ම ලෝකේ අපි දකින ගොඩක් ප්‍රදේශවල බොහෝ රටවල විශේෂයෙන්ම දුප්පත් රටවල වසංගත රෝග අපිට දකින්න ලැබෙනවා. එහෙමනම් මම ඉස්සලා කිව්ව විදිහට සනීප ආරක්ෂාව සහ පරිසරයේ පිරිසුදුතාවය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර රෝග තියෙනවා අපි දන්නවා අපගේ තියෙන හැසිරීම් රටාවත් එක්ක බද්ධ වෙච්ච රෝග. අපි දන්නවා අද විශේෂයෙන් ලෝකයේ තියෙන ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් අද ලෝකයේ විශාල වශයෙන් පැතිරලා යන රෝගයක් විදිහට අපි දකින්න පුළුවන් ඒඩ්ස් රෝගය. ඒ වගේ සමහර සමාජ රෝග. බොහෝ රෝග වලට අද ස්ථිර ප්‍රතිකාර නැහැ. ඉතින් මෙවැනි රෝග බෝවීමට හේතු වෙන්නේ බෝවන රෝග ඇතිවීමට හේතු වෙන්නේ අපගේ තියෙන නොමනා ගති සිරිත් හේතු කොටගෙන. ඒ කියන්නේ අපි ඇත්තෙම පුද්ගලයන් වශයෙන් අපි ඇත්තෙම සත්‍යගරුක විදිහට අපි අපේ හැසිරීම් රටාව අපි පාලනය කරගන්නවා නම් ඒ හරහා අපිට ඊට විශාල ප්‍රමාණයක් වසංග රෝග බෝවීම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අද හොඳ සෞඛ්‍ය පුරුදු අපි පෝෂණය කරගත යුතුයි. අපි දන්නවා අපි කුඩා කාලේ අපිට අපේ පාසල්වල ඉගන්නුවා ඇයි සෙරප්පු දෙකක් දාන්නේ? ඇයි වැසිකිළියට ගිහලා අත හොදන්නේ? ඇයි කන්න ඉස්සෙල්ලා අත හොදන්නේ? ඇයි දවසකට එක්වරක් හරි නාන්න ඕනේ? උදේට මූණ හොදන්න ඕනේ? මේ සියල්ලම බැඳලා තියෙන්නේ නැත්තෙම අපගේ ගතිගුණ. අපේගේ ගතිගුණ හොඳ පැත්තට එහෙම නැත්නම් අපගේ හැසිරීම රට හොඳ පැත්තට අපි යොමු කර ගැනීම හරහා අපිට පහසුවෙන් පුළුවන් බොහෝ අපි ඔය කතා කරන වසංගත රෝග කළමනාකරණය කරගන්න. ඔව් ඒ වගේම තමයි මේ අජිත් මහත්මයා දැන් අපි දකින දෙයක් තමයි ලෝකය දියුණුවත් එක්ක නගර සැලසුම්කරණයත් හරි වේගයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා නගරාශ්‍රිතව සංවර්ධනය ඇතිවීමත් එක්ක ගම්බද ජනතාව අනිකුත් ප්‍රදේශවල ජනතාව නගරාශ්‍රිත කරා සංක්‍රමණය වීමක් දකින්න ලැබෙනවා. මේ තුලත් විවිධ සෞඛ්‍ය ගැටලු සහ පාරිසරික වශයෙන් විවිධ බලපෑම් අභියෝග රැසකට රටක් ලෝකයක් විදිහට අපි මුහුණ දෙනවා. මේ නගරාශ්‍රිතව වැඩිවන ජනගහනය නිසා ඇතිවන අභියෝග ගැන අපි කතා කරමු. ඇත්ත වශයෙන්ම අපි විශේෂ අවධානයක් යොමු කරපු කාරණයක් තමයි ඔබතුමී මතක් කරේ. අපි මදකට මේ ලංකාවේ තත්ත්වය පිළිබඳ පොඩ්ඩක් කතා කරේත් අපි දකිනවා 1977 නැවත අලුතෙන් පත් වුණ රජය විසින් එතෙක් ලංකාවේ තිබුණ සංවෘත ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය රටට හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව 1977 79 80 වැනි දශකයේ වෙනකොට ලංකාව ශීඝ්‍ර ලෙස කාර්මීකරණයට ලක් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ ශීඝ්‍ර කාර්මීකරණයට ලක්වීම නිසා බොහෝ වෙලාවට කර්මාන්ත වගේ දේවල් ඇති වුණේ නගරාසන්න එවකට තිබුණු නගරාසන්න ප්‍රදේශවල. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම ඉතා විශාල ප්‍රමාණයක් රැකී ආරක්ෂා වෙළඳපොළක් ලංකාව තුල නිර්මාණය වෙනවා 1980 දශකයෙන් පස්සේ. ඉතින් මේ රැකී වෙළඳපොළට අවශ්‍ය කරන පුද්ගලයන් ඇත්තටම තරුණ තරුණියන් පැමුණුනේ ගම්බද ප්‍රදේශවලින්. ඉතින් ඒ වගේම නගරබද ප්‍රදේශවල
77 77න් පස්සේ 80 දශකයත් එක්කම ශීඝ්‍ර ලෙස සංවර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ සංවර්ධනයත් සමගම බාහිර ගම් වලින් ජනතාව ඇවිල්ලා නගරබද්ධ ප්‍රදේශවල පදිංචි වෙන්න පටන් ගත්තා. ඒ නිසා අධික ලෙස නාගරිකීකරණයකට ලක්වීමක් සිද්ධ වුණා නගරබද්ධ ප්‍රදේශවල. ඉතින් මේ නිසා ඇත්තටම ප්‍රධාන වශයෙන් පාරිසරික ගැටලු විතා විශාල ප්‍රමාණයක් නොයෙකුත් ආකාරයේ ඇති වෙන්න පටන් ගත්තා. කාර්මිකීකරණය හේතු කොටගෙන ජලාශ දූෂණය වීම, ඇල මාර්ග දූෂණය වීම, වායුගෝලීය දූෂණය වීම, ඒ වගේම ඝනාපද්‍රව්‍ය වලින් පොළව දූෂණය වැනි කාරණා අපිට දකින්න ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඔය කතා කරන වසංගත රෝග. වසංගත රෝග පමණක් නෙමෙයි, වසංගත නොවන රෝග, බෝඩ වන රෝග පවා නාගරික ප්‍රදේශවල වැඩි වෙන්න පටන් ගත්තා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් වායුගෝලීය දූෂණය වීම හේතු කොටගෙන සුවසනාබාධ ඉතා විශාල ප්‍රමාණයක් නගර ප්‍රදේශයේ දකින්න ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම නිරන්තර අධික ශබ්දයට භාජනය වීම නිසා නගරබද ජනතාව, ගම්බද ජනතාව වගේ නෙමේ ඉතා ඉක්මනින් කෝප වෙන තත්ත්වයට පත්වන ජාතියක් බවට, කොටසක් බවට පත් වුණා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ වසංගත රෝග පවා අපිරිසුදු තත්ත්වයන් නිසා, මොකද අධික ජනගහනයක් ඇති වෙනකොට ඒ හරහා ඇතිවන සනීපාරක්ෂාවේ ගැටලුව හේතු කොටගෙනත් නොයෙකුත් ආකාරයේ වසංගත රෝග ඇති වෙන්න පටන් ගත්තා නගරබද්ධ ප්‍රදේශයේ. වර්තමාන COVID-19 වසංගතය වුණත් අද වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ නගරබද්ධ ප්‍රදේශවල. ඉතින් මේ தত্ত্বය අපි කළමනාකරණය කරන්න නම් අපිට ක්‍රියාමාර්ග ඉතා විශාල ප්‍රමාණයක් ගැනීමට සිද්ධ වෙනවා. පළවෙනි දේ තමයි ඇත්තෙන්ම නගරබද්ධ ප්‍රදේශවල ඇති වෙලා තියෙන කාර්මිකීකරණය අවම කිරීම හෝ එහෙම නැත්නම් ඒ කාර්මිකීකරණය නගරයෙන් පිටතට රැගෙන යාම. අපි දන්නා බොහෝ වෙලාවට ආයෝජන කලාප තුලට එවැනි කර්මාන්ත රැගෙන යාම හරහා පරිසරයට සිදුවන බලපෑම අපිට අවම කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි දන්නවා සෞඛ්‍ය සහ පරිසරය එකට බැඳිලා තියෙන්නේ. සෞඛ්‍යමය තත්ත්වයන් නැති වෙන්නේ, රෝග ඇති වෙන්නේ බොහෝ වෙලාවට පරිසරය දිසි පරිදි නොතිබීම හේතු කොටගෙන. ඉතින් ඒ වගේම අපි දන්නවා අද නගරබද ජනතාව ජීවත් වෙන්නේ ඉතා සුළු වපසරියක් තුල සාදාගත්ත නිවාස තුල. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක් ජනතාව පදිංචිලා ජීවත් වෙනවා. ඉතින් එහෙමනම් ඒ ප්‍රශ්නයත් අපි විසඳුම් සෙවිය යුතුයි නාගරිකීකරණය හරහා. ඉතින් එහෙමනම් අපි එම ජනතාවට විකල්පයක් විදිහට තට්ටු නිවාස වැනි සංවර්ධන ක්‍රියාවලට රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා නාගරික ප්‍රදේශවල හැම සම්පතක්ම තියෙනවා. නමුත් ඒ දේවල් අපි දකිනවා අපිට අවශ්‍ය කරන සෑම දෙයක්ම අපිට නගරබද ප්‍රදේශවලින් ලබා ගැනීමට, සොයා ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් නගරෙන් පිටත යනකොට ඒ අවස්ථාව අඩුයි. ඉතින් එහෙමනම් මේ සම්පත් කියන එක සමාන ලෙස රට තුල විසිර යන යෑමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. ඉතින් මෙවැනි ක්‍රම හරහා අපිට පුළුවන් නාගරිකීකරණය නිසා ඇතිවන පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු යම් තාක් දුරකට අවම කර ගන්න. ඔව්, ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ. දැන් මේ සංවර්ධන අවස්ථාවන් කියන දේ පිළිබඳව ගත්තත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ නිසා අපේ සංවර්ධන අවස්ථාවන් ඉදිරියට බොහොම වැඩි. විවිධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තාක්ෂණික වශයෙන් හෝ අපි ඉදිරිය වෙනුවෙන් සිදු කරනවා. එතකොට රටක් විදිහට අපිට තියෙන ඉතාමත් කුඩා භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610ක් වගේ කුඩා භූමි ප්‍රමාණයක් අපේ රටට තියෙන්නේ. ඒ වගේම තමයි අපි දූපත් රාජ්‍ය. මේ තියෙන ඉඩකඩ කළමනාකරණය කරගෙන අපි කොහොමද අපේ රටේ පාරිසරික සුරක්ෂිතතාවයත් ආරක්ෂා කරගෙන සංවර්ධන අවස්ථාවන් සඳහා යොමු විය යුත්තේ? මේ සඳහා නිවැරදි පිළිවෙත විදිහට මධ්‍යම පරිසර අධිකාරියේ මඟ පෙන්වීම කොහොමද? ඇත්තෙන්ම අපි රටක් විදිහට, ශ්‍රී ලංකාව රටක් විදිහට ඔබතුමී කියපු විදිහට වර්ග කිලෝමීටර් 65000කට මදක් වැඩි ප්‍රමාණයක් තමයි ලංකාවේ තියෙන ඉඩ ප්‍රමාණය. නමුත් අනිත් පැත්තෙන් බැලුවොත් අපි පරිසරයේ පැත්තෙන් ගත්තොත් ලෝකයේ ජෛව විවිධත්වයෙන් ඉතාම උසස් තත්ත්වයේ තියෙන රටක් තමයි ලංකාව. අපිට අගයක් නැති වුණාට අපි රටෙන් පිටට ගිහිල්ලා බලනකොට අපිට තේරෙනවා අපේ රට කොච්චර පොහොසත් රටක්ද. අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට, දුප්පත් රටක් විදිහට සැලකුවත් පරිසරයේ පැත්තෙන් ගත්තොත් අපි කොතරම් පොහොසත් රටක්ද කියන එක. ඉතින් අපි දකිනවා වර්තමානයේ මේ අපි කතා කරන ජෛව විවිධත්වය ඉතා ශීඝ්‍රයෙන් මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන විනාශයට ලක් වෙනවා. ඒ හරහා රටක් විදිහට අපිට ලැබෙන තැන මං හිතන්නේ
ආර්ථිකම වශයෙන් දවසින් දවස පහළට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි දන්නවා අද ප්‍රධාන වශයෙන් අපේ තියෙන රටේ තියෙන සම්පත්, පරිසර සම්පත්, ඒ වගේම ජෛව විවිධත්වය පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවාද සංචාරක ව්‍යාපාරය ඊටාම ඉහළ මට්ටමකට රැගෙන යන්න. අපි දන්නවාද තායිලන්තය වගේ රටවල්, ආසියානු රටවල් අද ඉතා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ ඉදිරියට යන්න හේතුවක් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම චීනය වගේ රටවල්. අද සංචාරක ව්‍යාපාරය හරහා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මොකද ඔවුන් පාවිච්චි කරන්න ඔවුන්ගේ තියෙන ජෛව විවිධත්වය. ඒ ජෛව විවිධත්වය අපිටත් තියෙනවා. අපිට සියල්ලටම වඩා තියෙනවා අපිට. ඉතින් ඒ දේ අපි හරියට ආරක්ෂා කරගෙන කළමනාකරණය කරගෙන ඒ හරහා අපිට පරිසරයට බද්ධ වෙච්ච සංචාරක ව්‍යාපෘතියක් අරන් යන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ඒ හරහා සංවර්ධනයේ පැත්තෙන් අපිට ඉදිරි පිම්මකට යන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවාද කාර්මිකකරණයත් එක්ක ගත්තොත් කාර්මිකකරණය කියන දේ අපිට එක එක මට්ටම් වලින් කතා කරන්න පුළුවන්. මොකද අපි දන්නවා කර්මාන්ත ගැන කතා කරනකොට කර්මාන්ත ආකාර කිහිපයකට අපිට දකින්න පුළුවන්. සමහර කර්මාන්ත තියෙනවා පරිසර දූෂණයක් සිද්ධ කරන්නේ නැති අවම වශයෙන් පරිසර දූෂණය සිද්ධ කරන කර්මාන්තශාල. නමුත් සමහර කර්මාන්තශාලා තියෙනවා ඉතා විශාල ප්‍රමාණයකින් පරිසර දූෂණය කරන කර්මාන්තශාලා. සමහරක තියෙනවා මධ්‍යම ප්‍රමාණයෙන් දූෂණය කරන කර්මාන්තශාලා. ඉතින් ඔය අතර තියෙනවා සමහර කර්මාන්ත ලෝකයේ පිළිගන තියෙනවා අධික ලෙස පරිසරය දූෂණය කරන කර්මාන්ත කොටසක් විතර කොටසක් වෙන් කරලා තියෙනවා. ඉතින් එවැනි කර්මාන්ත අපි වාගේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන රටවලට රැගෙන ඒම ප්‍රායෝගික නැහැ. අපි සරල උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකයේ තියෙන ඉතාමත් ආර්ථික වශයෙන් හොඳ කර්මාන්තයක් තමයි ලෝකේ පාවිච්චි කරලා අත්හැරලා දමන නෞකා වල තියෙන සම්පත් ටික ලබා ගැනීම. ලංකාවේ තියෙන යකඩ ඒ වගේ දේවල් සම්පත් ලබා ගැනීම. ඉතින් එවැනි කර්මාන්ත ඊටමත් ලාභ ලැබිය හැකි කර්මාන්ත. නමුත් එම කර්මාන්ත හේතු කොටගෙන සිදුවන පරිසර දූෂණය කිසිම දවසක කළමනාකරණය කරන්න බැරි තරම් ඉහළ මට්ටමේ දූෂණයක් සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි කර්මාන්ත අපරටට රැගෙනේම වළක්වලා රටට ඔබින නව තාක්ෂණයත් එක්ක යන පරිසර හිතකාමී පරිසරයත් එක්ක ඉදිරියට ගමන් කරන පරිසරයට සමගාමීව ගමන් කරන්න පුළුවන් කර්මාන්තවලට අපි රටට ආරාධනා කිරීම සහ රටේ ස්ථාපිත කිරීම හරහා අපිට හැකියාව තියෙනවා අපේ ආර්ථික තත්ත්වය ඉහළට රැගෙන යන්න. ඊට අමතරව මම හිතන්නේ වර්තමානයේ අපි වැඩිපුරම කතා කරන දෙයක් තමයි කාබනික ගොවිතැන කියන එක. අද කාබනික ගොවිතැන කියන එක ලෝකයේ පිළිගත්ත ඉහළම තලයක තියෙන ගොවිතැන් කිරීමේ ක්‍රමයක්. මම හිතන්නේ ලෝකයේ බොහෝ රටවල් යන්න උත්සාහ කරනවා කාබනික ගොවිතැන කරා. මම හිතන්නේ ප්‍රායෝගික ගැටලු නිසා තාමත් යන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් එවැනි කාබනික ගොවිතැන කියන්නේ ඇත්තෙන්ම පරිසර හිතකාමී ගොවිතැනක්. පරිසරයට සමගාමී වෙන ගොවිතැනක්. ඉතින් මම හිතන්නේ එවැනි කෘෂිකාර්මික ක්‍රම කරා අපි ගමන් කිරීම හරහා අපට හැකියාව ලැබෙනවා අපේ සුන්දර පරිසරයට එහෙම නැත්නම් අපේ ජෛව විවිධත්වයට හානියක් නොවන විදිහට අපේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරනවා. අපි දන්නවා අද බොහෝ වෙලාවට අද ලෝකයේ තියෙන කෘෂි කර්මාන්තයේදී තා අධික වශයෙන් විෂ සහිත පොහොර වර්ග සහ අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔබතුමා නම් ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවේදී අද වෙනකොටත් ලෝකයේ විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය 1,75,000කට අධික සංඛ්‍යාවක් ලෝකේ නිෂ්පාදනය වෙන රටවල් තරා අපඩායනය කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් අවසානයේ පරිසරයට යන්නේ. ඉතින් පරිසරයට වෙන හානිය පිළිබඳ කතා කරොත් මම හිතන්නේ අපිට ජනගහනයේ වර්ධනයට වීමට වඩා අපිට එහා ගිය මානව පැවැත්මට එහා ගිය තර්ජනයක් ඒ හරහා සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට, කාර්මීකරණයට, ඒ වගේම සංචාරක ව්‍යාපාරයට වැනි තත්ත්වයන්ට යොමු වීම හරහා මම හිතන්නේ අපිට ආර්ථික වශයෙන් ඉතා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව්. සංවර්ධනයේ අවස්ථාවන් එක්ක ඉදිරියට ගමන් කරද්දී මානවයාගේ පැවැත්ම ආකාරයෙන් පවත්වා ගැනීම බොහොම වැදගත් නිසා තමයි අද දවසේදී අපි ජීවිතාර්ථ තුළ මෙවැනි කතා බහකට අවස්ථාව ලබා ගත්තේ. අපි නැවත කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවත එකතු වෙන්න ජීවිතාර්ථ සමගින්. ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්
අජිත් වීරසුන්දර මහතා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ. අපි විරාමයට කලින් අජිත් මහත්මයා කතා කරමින් හිටියේ මේ කෘෂිකාර්මික වශයෙන් අපි පරිසරය ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කළ යුත්තේ කොහොමද කියලා. ඒ වගේම තමයි දැන් වර්තමානයේදී ජනගහනය වැඩි වෙන වේගයට සාපේක්ෂව වැඩි වෙනවා ආහාර අවශ්‍යතාවය. පුද්ගලයන්ට අවශ්‍ය වෙන පෝෂක කොටස් සහිත කැලරි සහිත ආහාර අවශ්‍යතාවය එන්න වැඩි වෙනවා. කොහොමද අපි මේ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරගෙන වැඩි වෙන ජනගහනයට සාපේක්ෂව අපේ රටක් විදිහට මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ? රටක් විදිහට කතා කරන ප්‍රථම මම හිතන්නේ ලෝකයක් විදිහට අපි කතා කරත් හොඳයි කියලා මට හිතෙනවා. අපි දන්නවා ඔබතුමිය ආරම්භයේදීම ප්‍රකාශ කරා ලෝක ජනගහනය 2050 වෙනකොට බිලියන 10 ඉක්මවා යනවා ආසන්න හෝ ඉක්මවා යනවා කියලා. මම ඊයේ මට දැනගන්න ලැබුණා මම කියවපු විදිහට මට ඊයේ දැනගන්න ලැබුණා මීට වසර දෙකකට සාමාන්‍ය වසර දෙකකට වරක් එක්සත් ජාතීන් විසින් සමීක්ෂණයක් කරලා පූර්වකථනය කරනවා ලෝක ජනගහනය කොහොමද වර්ධනය වෙන්නේ කියන එක. ඉතින් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඒ අනුව 2050 වෙනකොට ලෝක ජනගහනය මිලියන බිලියන 9.7 ඉක්මව යනවා කියලා. ඒ කියන්නේ 10 වෙනවා කියන එක. ඊට අමතරව 2100 වෙනකොට ලෝක ජනගහනය බිලියන 10.7 දක්වා වර්ධනය වෙනවා කියලා. 11කට ආසන්නයි. 11කට ආසන්නයි. නමුත් එතන පොඩි ගැටලුවකුත් තියෙනවා. මොකද ශීඝ්‍ර වර්ධනයත් එක්ක 10 දී 9.7 වෙන එක 2100 දී 10.7 හෝ 10.9 දක්වා අඩුවීම. ඒ කියන්නේ වර්ධනය අඩුවීමක් තියෙනවා ඇත්තෙම. අපි දන්නවා සාමාන්‍ය වර්තමානයේදී වසරකට මිලියන 80ක ජනතාවක් අලුතෙන් එකතු වෙනවා. ඉතින් ඒක බලනකොට 2100 දී බිලියන 15ක් ඉක්ම යන්න ඕනේ. නමුත් විද්‍යාඥයෝ උපකල්පනය කරන්නේ යම් යම් හේතු නිසා අපි කතා කරන ස්වාභාවික වසංගත වැනි කාරණා නිසා ඒ ජනගහන වර්ධනයට යම්කිසි බලපෑමක් ඇතිවීම හේතුවෙන් 10.7ක් 9ක් උපරිම වශයෙන් 11ක් දක්වා යාවි කියලා. ඉතින් ගැටලුව තියෙන්නේ දැන් විද්‍යාඥයෝ එස්ටිමේට් කරලා තියෙන විදිහට ඇස්තෝපෙන්තුම් කරලා තියෙන විදිහට මේ ලෝකයේ ස්වාභාවික සම්පත් තියෙන්නේ මේ ලෝකයේ බිලියන 10ක ජනතාවකට පමණයි. 10 ඉක්මවනවා කියන්නේ ඒ ජනතාවට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය ලබා දීමට මේ පරිසරයට හැකියාවක් නැහැ. අපි දන්නවාද ලෝකයේ ජීවත් වෙන සියලුම සතුන්ට විශේෂයෙන්ම මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලුම දේවල් ලබා දෙන්න පරිසරයේ. අපිට අවශ්‍ය කරන පිරිසුදු වතුර ටික, පිරිසුදු ආහාර ටික, ඒ වගේම පිරිසුදු වාතාශ්‍රය, ඒ වගේම අපිට නිවාස හදාගන්න, ඇඳුම් සකස් කරගන්න ආදී වශයෙන් සියලුම සම්පත් ලබා දෙන්නේ ස්වාභාවික පරිසරයේ. ඉතින් මෙහිදී ඇත්තටම ඔය සතුනුයි අපිනු අතර පොඩි වෙනසකුත් තියෙනවා. මොකද සත්තු සාමාන්‍ය ස්වාභාවික සම්පත් ලබා ගන්නේ තමාගේ අවශ්‍යතාවය සඳහා පමණයි. එතන එහාට යමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මනුස්සයා කියන මනුස්සයා කියන සත්වයා එහෙම නැහැ. පොඩ්ඩක් ඊට එහා ගිහිල්ලා තියෙනවා. ඔවුන් ස්වාභාවික සම්පත් ලබා ගන්නවා Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. මොකද ජීවිතේ පවත්වා ගන්න යනවට අමතරව ජීවිතේ සුඛෝපභෝගී කරගන්න. ඉතින් ඔතන තමයි ගැටලුව තියෙන්නේ. සත්තු ලබා ගන්න ජීවිතේ පවත්වා ගන්න යන්න, අපි ලබා ගන්න ජීවිත පවත්වා ගන්න යාමට සහ අපේ ජීවිතේ සුඛෝපභෝගී කරගන්න. ඉතින් එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ජනගහනය ගැන බැලුවොත් 10 පැනපු ගමන් ලෝකයේ පැවැත්මට ලොකු තර්ජනයක්. ජනගහනය වැඩි වෙනවා. අපි දන්නවා අද තියෙන දැනට අවුරුදු 100කට ඉස්සලා තිබුණ ස්වාභාවික පරිසර ප්‍රමාණයම තමයි අද තියෙන්නේ. 2050 වෙනකොට අලුතෙන් පරිසරයක් එන්නේ නැහනේ. තියෙන පරිසරයත් සම්පත් ලබා ගැනීම නිසා අඩු වෙනවා. අපි දන්නවා සමහර සම්පත් තියෙනවා ස්වාභාවිකව නැවත පුනර්ජනනය වෙනවා. නමුත් සමහර සම්පත් තියෙනවා පුනර්ජනනය වෙන්නේ නැහැ. තවත් සමහර සම්පත් තියෙනවා පුනර්ජනනය වෙන්නේ ඉතාමත් සෙමින්. ඉතින් අර පුනර්ජනනය නොවන සම්පත් එක අපි උකහාගත්තාම ඒවා නෑ ලෝකේ. සෙමින් පුනර්ජනනය වෙන දේවල් අපි ලබා ගන්නවා ඉතා ශීඝ්‍රයෙන්. එතකොට ඒවා නැවත පුනර්ජනනය වෙන්න කාලයක් නැති වෙනවා. එතකොට ලොකු අර්බුදයට යන්නේ. ඉතින් විද්‍යාඥයෝ ඔකට සාමාන්‍ය පිළිතුරු දෙකක් කියනවා. එකක් තමයි පළවෙනි එක තමයි මේ වගේ සම්පත් තියෙන ග්‍රහලෝකය අපිට පිටස්තර අභ්‍යවකාශයෙන් හොයා ගන්නවා කියන එක. ඉතින් ඒකට පරීක්ෂණ කරනවා විද්‍යාඥයෝ මේ වන විටත්. නමුත් ඒක ප්‍රායෝගිකව වර්තමානයේ තියෙන අපේ තාක්ෂණික දැනුමත් එක්ක ගලප ගන්න අමාරුයි. මොකද එවැනි ග්‍රහලෝක සොයාගෙන ඒ ග්‍රහලෝකයට ගමන් කිරීමට ගතවන කාලය බලනකොට අපේ තාක්ෂණය මදි. ඒ නිසා විද්‍යාඥයෝ කියනවා වර්තමානයේදී මේ තියෙන තත්ත්වයන් තුළ ඒ ප්‍රතිඵල ඒ තැනට යාමට හැකියාවක් නැහැ. එහෙමනම් තියෙන එකම දේ තමයි දැනට ලෝකයේ තියෙන සම්පත් ප්‍රමාණය
උපරිම කාර්යක්ෂමතාවයකින් අපි කියනවා චිරස්ථායි විදිහට භාවිතා කරන එක. තිරසාර ලෙස. තිරසාර ලෙස භාවිතා කරන ලෙස. ඉතින් ලංකාව විදිහට රටක් විදිහට ගත්තොත් අපිට ලෝකයේත් එක්ක ওই ඇති වෙන තත්ත්වෙට ලංකාවටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි දන්නවද ලෝකේ රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට ලංකාවේ ජනගහනය අධිකයි. ඒකීය ක්ෂේත්‍රඵලයක ඉන්න ජනගහන ප්‍රමාණය ඉතා වැඩි සාමාන්‍ය අනිත් රටවලට වඩා. ඉතින් බොහෝ වෙලාවට එවැනි තත්ත්වයක් ඇති වුණොත් අපේ වගේ රටවලට තමයි මුල් අවස්ථාවේදීම තර්ජනය ඇති වෙන්නේ. එහෙමනම් අපි කරන්න ඕනේ අපගේ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් තිරස්ථායි ලෙස භාවිතයට ගැනීම. මේ හරහා පමණයි අපිට අපේ අනාගත පැවැත්ම රටක් වශයෙන් සහ ලෝකයක් වශයෙන් අපිට තියෙන්නේ. අපි දන්නවා අපේ මුතුන් මිත්තෝ පරිසර හිතකාමී විදිහට ජීවත් වුණේ. පරිසරයට කිසිදු හානියක් කරේ නැහැ. පරිසරයට සමගාමීව තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගියේ. ඉතින් වර්තමානයේ අපිටත් ඒ தත්වයට යන්න සිද්ධ වෙනවා කියන එකයි මට මේ අවස්ථාවේදී කියන්න අවශ්‍ය වෙන්නේ. ඔව් අවසාන වශයෙන් අපි කතා කරොත් දැන් මේ සිද්ධ වෙන අභියෝගات එක්ක තව අභියෝගයක් රටක් විදිහට අපිට තියෙනවා. ඒ තමයි සංවර්ධිත රටවල් වල අත්හදා බලන සහ ඔවුන් සොයා ගන්නා නව තාක්ෂණ ක්‍රමෝපායන් සහ නව තාක්ෂණ භාවිතයන්. මේ නව තාක්ෂණ භාවිතයන් විටක පාරිසරික අංශයට ලොකු බලපෑමක් බවට පත් වෙලා තිබෙනවා. එහෙම අපි කතා කරොත් කාර්මීකරණය. දැන් අපි ඉන්නෙත් මේ සිව්වෙනි කාර්මික විප්ලවයේ අභියස කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. ඒතර මේ සියලු අභියෝග හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට කොහොමද අපි කාර්මීකරණයත් එක්ක ඉදිරියට යනවා වගේම මේ පාරිසරික සුරක්ෂිතතාවය ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල සහ අධීක්ෂණ කාර්යභාරය පිළිබඳව අපි කෙටියෙන් මතක් කරමු. ඇත්තෙම ඉතා දීර්ඝ පිළිතුරක් දෙන්න ඕන කාරණාවක්. මොකද අන්තිමේදී ඔබතුමිය ඒක ලව් කරා පරිසර අධිකාරියේ කාර්යභාරයත් එක්ක ගලපුවා. ඒ නිසා මම හිතන්නේ එතනම කතා කරන එක මට වටිනවා. එහෙම නැත්නම් ඉතා මහා වපසරිය තුල කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඉතින් මධ්‍යම පරිසර දැන් අපි දන්නවා ලෝක තාක්ෂණය කියුවොත් ලෝක තාක්ෂණය කොතරම් දියුණුවත් අපි විචක්ෂීලී උපක්‍රමශීලී වෙන්න ඕනේ ඒ තාක්ෂණය ලබා ගැනීම සම්බන්ධව. අපිට අවශ්‍ය තාක්ෂණය මොකක්ද කියන එක. ඒ වගේම මේ තාක්ෂණය අපේ රටට ගැලපෙන විදිහට ගලප ගන්න එක. ඒක ඉතාමත් වැදගත්. නමුත් gediya පිටින් අපි රටක තියෙන තාක්ෂණයක් දැන් අපිට වර්තමානයේ වෙලා තියෙන ලොකුම වින්නයි ඒක තමයි. අපි තාක්ෂණය gediya පිටින් රටට ගෙනල්ලා අපි මෙහි ඒව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. එහෙම හරියන්නේ නැහැ. මේ තාක්ෂණය ගැලපෙනවද කියලා බලන්න ඕනේ. තාක්ෂණය ලංකාවට ගෙනල්ලා තාක්ෂණය ලංකාවට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න ඕනේ. වෙනස් කරගෙන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එවැනි කාරණා සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ යම් යම් ආකාරවල ක්‍රියාකාරකම් අපි සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපිට අංශ කිහිපයක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය ඍජුව මැදිහත් වෙලා ක්‍රියාත්මක කරනවා. පළවෙනි කාරණාව තමයි ස්වාභාවික සම්පත් කළමනාකරණය කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම ජෛව විවිධත්වය වැනි කාරණා සම්බන්ධව. ඉතින් ඊට අමතරව කාර්මිකරණ හේතු කොටගෙන කාර්මික දූෂණය පරිසර දූෂණය කළමනාකරණය කිරීම සඳහා. ඒ වගේම පරිසර අපි දන්නවා ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් තමයි උපද්‍රවකාරී අපද්‍රව්‍ය සහ සාමාන්‍ය අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ තියෙන ගැටලු. ඉතින් ඒවට අපේ ඍජු මැදිහත් වීමක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රටේ පුරවැසියන්ගේ ළමයින්ගේ තරුණයින්ගේ පාරිසරික සාක්ෂරතාව ඉතාමත් වැදගත්. පාරිසරික සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා අපි කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ස්වාභාවික සම්පත් කළමනාකරණය ගැන ගත්තොත් අපි බොහෝ වෙලාවට ලංකාවේ විශේෂයෙන් වෙනත් අනපනත් වලින් ආවරණය නොවන පරිසර සංවේදී ප්‍රදේශ අපි මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පාරිසරික පනත යටතේ සංවේදී ප්‍රදේශ විදිහට ගැසට් කරලා ඒව කළමනාකරණය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම කාර්මිකරණය කර්මාන්තවලට අපි කර්මාන්තවල ක්‍රියාකාරීත්ව නිසා ජනනය වෙන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා අපි අපගේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණ හඳුන්වා දීම කරනවා. ඒ සඳහා ඍජු මැදිහත් වීම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සාක්ෂරතාවය. ඔය සේරටම ඉහළින් තියෙන දෙයක් තමයි පාරිසරික සාස්ත්‍රතාවය. අද ලංකාවේ උතරම් පරිසරයට බලපෑම් ඇති කරන්නේ මිනිසුන් විසින් ලංකාවේ පාරිසරික සාස්ත්‍රතාවයක් නිසි පරිදි අපේ ජනතාව තුළ නැති එකයි. අපි දන්නවා පරිසරය විනා ගහක් කපන එක වැරදි කියලා අපි දන්නවා. දැන ගහ කපනවා. ඒකට හේතුව පාරිසරික සාස්ත්‍රතාවය නැහැ අපේ. මොකද අපි සාක්ෂරතාවයක් තියෙනවා නම් පාරිසරික සාක්ෂරතාවයක් අපිට දැනුම තියෙන්න ඕනේ පරිසරය විනාශ වෙන බව. පරිසරය විනාශයෙන් බේරගන්නේ කොහොමද කියන එක. අවසානයේ අපි දැනගන්න ඕනේ කොහොමද අපි පරිසරය ඍජුව මැදිහත් වෙන්න ඕනේ. කොහොමද අපි පරිසරය ආරක්ෂා කරගන්නේ කියන එකද. ඒ හරහා ඒ නිසා අපිට පාරිසරික ශාස්ත්‍රතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉතා ඉහළ කාර්යභාරයක් මධ්‍යම පරිසර අධිකාරිය සිදු කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
ඔව් මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් වීරසුන්දර මහත්මයා අද අපිත් එක්ක ජීවිතාර්ථ වැඩසටහනට එකතු වුණේ. බොහෝ වේලාවක් අපිට කතා කරන්න පුළුවන් මේ මාතෘකාව පිළිබඳව. නමුත් අපිට ලැබිලා තිබෙන කාලයත් එක්ක අපි මේ ආකාරයෙන් බොහොම වටින කතා බහක් ඔබට ඉදිරිපත් කරා. ඉතින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. අපිත් එක්ක දවසේදී සම්බන්ධ වුණාට ආයිබෝන් කියලා අපි ඔබතුමන්ට සමුද දෙනවා. බොහොම ස්තුතියි ආයිබෝන්. ඔබට මට මේ පරිසරය ආරක්ෂා කරමින් අනාගතය පිළිබඳ තීරණ ගත්තොතින් අපිට පුළුවන් සුරක්ෂිත ලෙස මේ ලෝකයේ තුල ජීවත් වන්නට. ඒ පණිවිඩයත් එක්ක අපි අදට ජීවිතාර්ථ සමගින් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවි ශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසක සිසාරා